නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහෙවත් පින්වතුනේ, අපි කොයි කාගේත් ජීවිතවල පින්වතුනේ හරියට වරදින්න පුළුවන් තැනක්, හරියට වරදින තැනක් නුවණැත්තාගේ අවවාදයට අකීකරු වීම. එහෙම නැත්නම් නුවණැත්තන්ගේ අවවාද, වැඩිහිටියන්ගේ අවවාද ගණන් නොගැනීම. ගණන් ගන්නෑ. නුවණැති වැඩිහිටි උතුමන්ගේ අවවාද අනුශාසනා ගණන් නොගැනීම කියලා කියන්නේ ජීවිතයට සාපයක්. අද මේ කියා දෙන බණපදයේ ඇතැම් වෙලාවට පින්වතුන්ලගේ හිතවල රිදවීම පවා ඇති වෙයි. මොකද සමහර අය ඇති තමන්ගේ තරුණ වයස්වල වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ අවවාද ගණන් ගත්තේ නැති. ඒ ගණන් නොගෙන කටයුතු කරලා ජීවිතේ සෑහෙන ප්‍රශ්න හදාගත්ත අය ඇති. ඒ ප්‍රශ්න නිසා ආයේ හැරි හැරි බල පසුතැවෙන අය. අපරාධේ අපිට මෙහෙම කිව්වා. අපිට ඒ කාලේ මෙහෙම කියනකොට චුට්ටක් අහන්න බැරුව ගියා. එහෙම කියලා තැවෙන හිත් ඇතුව ඉන්න අය මේ බණපදේ අහනවා ඇති. හිත රිදව ගන්න එපා. අපි කල යුත්තේ ඒකෙන් පාඩම ඉගෙන ගැනීම. වැරදුනාට පස්සෙත් පාඩම් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා කියන්නේ සෑහෙන එකක් නේ. මොකද සමහර ලාවට වරදිනවා වැරදිලා පාඩමක් ඉගෙන ගන්න ඉඩක් තියෙන්නේ නැහැ. සම්පූර්ණ වරදිනවා. ඒ නිසා මේ ජීවිතය ඇතුලේ හොඳට මතක තියාගන්න. යම් මේ ගුණවන්ත උත්තමයෙකුගේ වචනයකට ඇහුම්කන් නොදීමක්, ගණන් නොගැනීමක්, අකීකරු බවක් ඇද්ද ඒ ජීවිතයට මහා සාපයක්. ඒ සාපයට අපගේ ජීවිත ගොදුරු නොවේවා කියන අදහසින් අද ධර්මය අපි ශ්‍රවණය කරමු. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ අංක 165න් ඒ මැණික් කඩවර කෑගල්ල යන ලිපිනේ පදිංචි. මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙන අද දවසේ 74 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් ඥානතිලක වික්‍රමසිංහ පියාණන් හට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සම්පන්නිය සැලසේවා. පියාණන්ට දීර්ඝායුෂ සම්පන්නිය පිණිස මේ උදාරතර පින හේතු වේවා කියන අදහසින් දැනට විදේශගතව සිටින පින්වත් අමිල වික්‍රමසිංහ පුතුණුවන් සහ ඒ පුතුණුවන්ගේ බිරිඳ වන තක්සිලා රාජනායක බිරිඳ විසින්, ඒ වගේ මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආදරණීය මෑණියන් වන චන්ද්‍රානි හතුරුසිංහ මෑණියන්ට පින් අනුමෝදනා කිරීම, සහෝදරිය අනුරාධා නැගණියට මේ සියලු පින් දීර්ඝායුෂ සම්පන්නිය පිණිසත් සියලු යහපත පිණිසත් හේතු වේවා කියන අදහසිනුයි ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, අපි අද ඉගෙන ගන්න ජාතක ප්‍රවෘත්තිය සුඛ ජාතකය. පමණ ඉක්මවා කෑම කෑමින් මිය ගියපු ගිරවාගේ කතාව. සුඛ. මේ සුඛ ජාතක පුවත ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට
භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර දෙව්රම් මහ විහාරයේ. පින්වතුනි හරි පුදුමයි මේ ජාතක පුවත. මේ ජාතක පුවතින් ඉස්මතු වෙන කාරණෙන් අපිට තේරෙනවා නුවණැත්තෙක්ගේ වැඩිහිටියෙක්ගේ අවවාදයට කීකරු නොවුනොත් එහෙම ජීවිතේ වෙනසෙන්න පොඩි දෙයක්වත් ඇති. හිතන්නේ නැති දෙයක්. ඒ හිතන්නේ නැති දෙයින් මුළු ජීවිතේම වෙනසලා යනවා. නුවණැත්තාගේ අවවාදය, නුවණැත්තාගේ අනුශාසනාව ගණනකට නොගැනීම නිසා. බුදුරජාන් වහන්සේ ඒ කාලේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට ආහාර වැළඳීම සම්බන්ධයෙන් නිතර ධර්ම අනුශාසනා කළා. දැන් අපි ගත්තොත් පින්වතුනි මේ බුද්ධ ශාසනයේ මුල්ම අවදියේ බුදුරජාන් වහන්සේ දාන වැළඳීම සම්බන්ධයෙන් සිල්පද පනවලා තිබෙන්නේ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා හිතෙන ඕන වෙලාවක දානේ වළඳනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ශික්ෂාවක් පෙනෙව්වා. මහණෙනි අදින් පස්සේ විකාලේ දන් වළඳන්න එපා. ඉර අවරට යන්න පෙර දානේ වළඳන්න, ඉර අවරට ගියාට පස්සේ දානේ වළඳන්න එපා කියලා සිල්පද පෙනෙව්වා. මේ සිල්පදේ පනවනකොට දැන් එකපාර රහතන් වහන්සේලාට මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලාට ඒක ප්‍රශ්නයක් උන්නේ. නමුත් අනිත් භික්ෂුන් වහන්සේලාට ඉතින් නොයෙක් විදිහේ ස්වභාවයන් හටගෙන තියෙනවා. ওই කීටාගිරිය එහෙම හිටපු භික්ෂුන් බුදුරජාණන් වහන්සේගේ අවවාදය තඹ සතේකට ගණන් ගත්තේ නෑනේ. අස්සජී පුනබ්බසුක කියන භික්ෂුන් ප්‍රධාන භික්ෂු කාණ්ඩයක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ වචනේ ගානකටවත් ගත්තේ නෑනේ. එහෙම අයත් හිටියා. තව එක භික්ෂුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා ඒ කාලේ උදායි කියලා. මේ උදායි ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ශික්ෂා පැනවීම ගැන අහන්න ලැබුණා. අදින් පස්සේ ඉර අවරට යන්න කලින් වළඳන දෙයක් වළඳන්ට ඊට පස්සේ දානේ වළඳන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ සිල්පද පෙන්වුවා කියලා. උදායි ස්වාමීන් වහන්සේ නිකන් පපුවත් එක්ක කඩාගෙන වැටෙනවා වගේ දැනුණා. හේතුව උදායි ස්වාමීන් වහන්සේට එකපාර සිහියට ආවා. සාමාන්‍යයෙන් උදේ රාත්‍රී කියන වේල් දෙකෙන් මිනිස්සු යමක් ප්‍රනීතට හදන්නේ රැයට. උදේ කාලේ මිනිස්සු එච්චර රහට යන්නේ. එතකොට රැයට මිනිස්සු හොඳට පවුලේ ඔක්කොම එකතු වෙලා කන්න කියලා රහට හදාගන්න එකකින් තමයි රැය පිණ්ඩපාත ලැබෙන්නේ. ඒක ටිකක් රහට තිබ්බා. දැන් බුදුරජාණන් වහන්සේ අයියෝ අපි මේකෙන් වැළැක්වන්නේ. දැන් අපිට ආයෙ රැයට දාහනේ වළඳන්න නැහැ. එතකොට අපිට ප්‍රනීත භෝජනය ලැබෙන්නේ නැහැ කියලා නිකන් උදායි ස්වාමීන් වහන්සේගේ පපුව නිකන් හිර වුණා වගේ වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය ඉක්මවා යන්න බෑ. ඉක්මවා යන්න හිත දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ගැන ගෞරවයක් තියෙනවා, ආදරයක් තියෙනවා, ප්‍රේමයක් තියෙනවා. අනේ බුදුරජාණන් වහන්සේගේ වචනේ මම කොහොමද ඉක්මවන්නේ? ඒ නිසා අවවාද හික්මුණා. අවවාද හික්මිලා කාලයක් ගත වෙනකොට ඒ අවවාදය තුල හික්මිලා කාලයක් ගත වෙනකොට උදායි ස්වාමීන් වහන්සේට දවසක් හිතෙනවා බහුන්නං වතනෝ භගවා දුක්ඛ ධම්මානං අපහත්තා. අනේ අපගේ බුදුරජාණන් වහන්සේ අපිව කොච්චර දුක් උපදවන දේවල් වලින් ඈත් කළාද? බහුන්නං වතනෝ භගවා සුඛ ධම්මානං උපහත්තා. අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ අපට සැප උපද්දන කොච්චර දේවල් අපට ලං කරාද? බහුන්නං වතනෝ භගවා අකුසලානං ධම්මානං අපහත්තා. අපගේ බුදුරජාණන් වහන්සේ අපිව බොහෝ සෙයින් අකුසල් වලින් ඈත් කළා. බහුන්නං වතනෝ භගවා කුසලානං ධම්මානං උපහත්තා. නේ බුදුරජාණන් වහන්සේ අපිව ගොඩක් කුසල් වලට ලං කළා. දැන් මෙහෙම හිතුණා. හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට උදායි ස්වාමීන් වහන්සේ එනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට හරි පුදුමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය ගැන. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එකපාර විකාල භෝජනේ නවත්තන්න කියලා සිල් පනවද්දි මගේ හිතට රිදුණා. මාත් හරි දුකටපත් වුණා. ඇයි අපි මේ බුදුරජාණන් වහන්සේ මේ අපි මේ ආසාවෙන් වළඳන දාන ටිකට මෙහෙම සිල් පනවන්නේ කියලා ස්වාමීනි මට හිතුවිලි ඇති වුණා. ඒ වුණාට ස්වාමීනි මට පස්සේ තේරුණේ. ස්වාමීනි අපේ භික්ෂුන් වහන්සේලා ඒ කාලේ රැයට පිණ්ඩපාතේ වඩිනකොට ඇතැම් භික්ෂුන් වහන්සේලා කළුවරේ පිණ්ඩපාතේ වැඩලා වලවල් වලත් වැටෙනවා. ඇයි රැයනේ ඇවිද යන්නේ? හරියට වල අඳුන ගන්න බැරි වෙනවා එකපාර වලේ වැටෙනවා. ඇතැම් භික්ෂුන් වහන්සේලා වැසිකිලි වලවල් වලත් වැටෙනවා.
ඇතැම් භික්ෂුන් වහන්සේලා ස්වාමීනි පාරේ හරක් නිදාගෙන ඉන්නකොට ඒ හරකුන්ගේ ඇඟ වඩුවල වැටලා හරක් ඇනලා සෑහෙන ප්‍රශ්න වුණා. ඊළඟට ස්වාමීනි ඇතැම් භික්ෂුන් වහන්සේලා වැටවල් වල පටලැවිලා ඒ වැටේ වැටිලා ওই වැටයිනි ආදී ඇනගෙන එහෙම ප්‍රශ්නත් වුණා. බලන්න මේ කාලේ රෑ පිණ්ඩපාතේ වඩින්න ගිහිල්ලා වෙලා තියෙන ඒවා. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතැම් වෙලාවට කාන්තාවෝ රාත්‍රී කාලයේ පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේලාව තමුන්නේ වසඟටත් ගත්තා. ඇතැම් භික්ෂුන් ඒ හේතුවෙන්ම සිවුරුත් ඇරියා. ස්වාමීනි එහෙම ඉවත් වුණා. මටම ස්වාමීනි පෞද්ගලිකව සිද්ධ වෙච්ච සිද්ධියක් තියෙනවා. එක දවසක් ස්වාමීනි මම රාත්‍රියේ පිණ්ඩපාතේ වඩිනවා. දැන් උදේ ස්වාමීන් වහන්සේ කියනවා රෑ පිණ්ඩපාතේ වඩිනවා. වඩිද්දි ස්වාමීනි එක ගෙදරකට ඇතුල් වෙන්න දොරක් තිබ්බා. ඒ ඉඩමට ඇතුල් වෙන්න පුංචි වැට දොරක් අර අපි කියන්නේ වැටෙන් ඇතුල් වෙන්න පුංචි ඉඩක් තියලා තියෙන්නේ. මං ස්වාමීනි ඔතනින් ඇතුළට ගියා. මට ගෙදර ඉස්සරහා පස්ස හොයාගන්න බැරුව ගියා. ඇයි කලුවරේනේ. මේ ස්වාමීන් වහන්සේ වැඩලා තියෙන්නේ පිළිකන්නේ. ගේ පිටිපස්ස පැත්තේ. ගෑනු කෙනෙක් එතන වළං හොදවද හිටිය කලුවරේ. මේ භික්ෂුන් වහන්සේ ලං වෙනකොටම එකපාර අකුණක් ගහලා තියෙනවා. අකුණට අර පැත්ත එළි වෙලා යනකොට අර ගෑනු කෙනා මේ භික්ෂුන් වහන්සේ එකපාර දැකලා හප්පේ පිසාචෙක් කියලා කෑ ගැහුවා. කෑ ගහනකොට මේ භික්ෂුන් වහන්සේ උදායි තෙරුන් වහන්සේ කියලා තියෙනවා නෑ නෑ නැගණි පිසාචෙක් නෙවෙයි මම මේ පිණ්ඩපාතේ වැඩිය භික්ෂුවා. එතකොට අර කාන්තාව බයටයි කේන්තියටයි මේ උදායි ස්වාමීන් වහන්සේ හොඳටම බැන්න. ඈ භික්ෂුව තමුන්ගේ මව් මෙරිලාද? තමුන්ගේ පියා මෙරිලාද? මේ බඩක් හින්දා රෑ තිස්සේ පිණ්ඩපාතේ වඩිනවට වඩා ඔය බඩ සැතක් අරගෙන කපා ගත්තා නම් හොඳයි කියලා. දැන් මෙහිම සැරට බැනලා දෙනවා. ලැජ්ජාවටපත් වුණා. කිව්වා ස්වාමීනි අපි ඔහොම සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දීදී ඉන්නකොට අපගේ භාග්‍යතුන් වහන්සේ අපිව කොච්චර දුක් උපදවන දේවල් වලින් ඈත් කළාද බලන්න. බුදුරජාන් වහන්සේගේ අවවාදයට කීකරු වෙච්ච භික්ෂුව කීකරුකමේ ආනිසංස දකිනවා. ඊළඟට ඒ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, උතුම් රහතන් වහන්සේලා කොච්චර අවවාද කළාද දානි වැළඳීම සම්බන්ධයෙන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ අවස්ථාවක අවවාද කරනවා. වළඳන දේ තෙත දෙයක් වෙන්න පුළුවනි. වළඳන දේ වේලිච්ච දෙයක් වෙන්නත් පුළුවනි. නමුත් පමණ ඉක්මවා ගන්න හොඳ නැහැ. කුසේ ඉඩ තියාගෙන තමයි දානේ වළඳන්න ඕනේ. භික්ෂුවක් වාසය කරන්න ඕනේ ඕන ඔය විදිහටයි. ප්‍රමාණයකට දානේ අරගෙන නුවණින් යුක්තවයි. 4-5 පිටක් නොවලඳා ඒ වෙනුවට පැන් වළඳින්න ඕන. නිවනට යොමු කරපු සිත් ඇති වීරියවන්ත භික්ෂුවට ඒක හරි පහසුවක්. දැන් ඔහොම අවවාද කරනවා ඒ කාලේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ අවස්ථාවක භික්ෂුන්ට වදාලා අලත්තං යදිදං සාදු දාන ටික හොඳට ලැබුණොත් හොඳයි. නාලත්තං කුසලං ඉති දාන ඉතින් හොඳට ලැබුණ නැත්නම් ඒත් හොඳයි. උභයේ නේවතෝ තාදී ඒ දෙතනදීම කම්පිත නොවී ඉන්නවා. ආන් එහෙම තමයි නිවන් මගට යොමු කළ සිත් ඇති භික්ෂුව හැසිරෙන්නේ. ඉතින් මෙහෙම දහම් අවවාද ලැබෙන කාලේ පින්වතුනි මෙච්චර ආහාර පානය ගැන දානි වැළඳීම ගැන අවවාද අනුශාසනා කරලා තියෙද්දිත් සෙවන්නුවර උනානේ මෙහෙම සිද්ධිය. ජේතවනේ හිටපු එක භික්ෂුවක් සෑහෙන්න වළඳනවා. දවසක් ප්‍රණීත භෝජනයක් වැළඳිලා හම්බෙලා මේ භික්ෂුව හොඳටම වැළඳුවා. වළඳලා ස්මෘත්තාවට ඇවිල්ලා දිරව ගන්නට නොහැකිව මේ භික්ෂුන් වහන්සේ අපවත් වුණානේ. බලන්න බුදු කෙනෙක් වැඩ ඉද්දි මහා රහතුන් වැඩ ඉද්දි සෙවන්නුවර ජේතවනාරාමේ කෑම දිරව ගන්න බැරුව භික්ෂුවක් අපවත් වුණා. හරි සංවේගයි දැන් භික්ෂුන් වහන්සේලාට. ඒ භික්ෂුන් වහන්සේලා ඕක ගැන මේ දවස්වල කතා වී හිටිය. අනේ බලන්නකෝ ආයස්මතුනි මෙච්චර බුදුරජාන් වහන්සේ අවවාද කරද්දිත් මෙච්චර වැඩිහිටි භික්ෂුන් වහන්සේලා අවවාද කරද්දිත් මේ භික්ෂුවට බැරි වුණානේ පොඩ්ඩක් මේ බඩේ ප්‍රමාණය දැනගෙන දානේ අනුභව කරන්න. තමන්ගේ ශරීරයේ ප්‍රමාණය දැනගෙන දානේ අනුභව කරන්න බැරි වුණානේ කියලා කතා වී හිටියා. දැන් ආහාර පාන ගන්න ගියාම
බඩ කොච්චර පිරුණත් හිත පිරුන් නැතුවහම කෙනෙක් සීමාව ඉක්මවා කනවා. එයාට ඒ සීමාව ඉක්මවා කන එක පාලනය කරගන්න පුළුවන්. අවවාදෙ මතක් කරගත්තන. බුදුරජාණන් වහන්සේ අපිට වදාලා සීමාව දැනගෙන අනුභව කරන්න කියලා. 4-5 පිටක් නොවලඳා ඒ වෙනුවට වතුර ටිකක් බීලා ඉන්න කිව්වා. ඒක මතක් කරගන්න බැරුව ගියා. මේ වික්ෂුව ඉස්මෘත්තාවේ හැදෙනකන් දානේ වළඳලා ඔන්න අපවත් වුණා. වික්ෂුන් වහන්සේලා ඒ කාලේ ධම්සභා මණ්ඩපේ කතා වෙනවා. බලන්න ආයස්මතුනි. මේ කුසේ ප්‍රමාණය හිතාගන්න බැරුව වළඳලා මේ බුද්ධ ශාසනය තුල ධහමේ හැසිරෙන්න තියෙන අවස්ථාවත් අහිමි කරගෙන අකාලේ මැරිච්ච හැටි ඔය කතා වෙනකොට බුදුරජාන් වහන්සේ වැඩම කළා. භික්ෂුන් වහන්සේලා නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මොනවද ඔබ කතා වෙමින් හිටියේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර පමණ ඉක්මවා දානේ වළඳලා ඉස්මෘත්තාවෙන් අපවත් වුණ භික්ෂුන් වහන්සේ ගැනයි අපි කතා කළේ. ස්වාමීනි දානේ අනුභවයේදී ප්‍රමාණයක් දන්නේ නැති හැමෝටම මේක යස පාඩමක් කියලා අපි කතා වෙවි හිටියේ. මහණෙනි ඔය භික්ෂුව පමණ ඉක්මවා භෝජන ගැනීමෙන් මැරී යන්න සිද්ධ වුණේ මේ ආත්මේ විතරක් නෙවෙයි. මේට කලින් ආත්මිකත් මහණෙනි ඔය භික්ෂුවට ඔය වැඩේම වුණා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලාට අහන්න ආස හිතුණා ඒ අතීත පුවත. ඒ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ වදාළේ සුඛ ජාතකේ. ගොඩක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියන රජු රාජ්‍ය විචාරමින් හිටියා. ඔය කාලේ පින්වතුනි අපේ මහා බෝධිසත්වය උපන්නේ හිමාල වනාන්තරේ ගිරවෙක් විදිහට. ගිරා යෝනී තිරිසන් මේ යෝනී ගිරවෙක් විදිහට උපන්නා. මේ ගිරවා යම් පමණකින් තරුණ වයසට එනකොට ගිරවියක් එක්ක හාද වුණා. දැන් මේ ගිරවයි ගිරවි හරි සන්තෝෂෙන් සැනසෙල්ලේ ඒගොල්ලෝ ජීවිතය ගත කරනවා. මේ දෙන්නාට ගිරා පැටවෙක් උපන්නා. මේ ගිරා පැටියා සාමාන්‍යයෙන් තරුණ වයසට එනකොට ගිරා පැටියට හොඳට ජව සම්පන්නව ඉගිලෙන්න පුළුවන් කාලේ එනකොට පින්වතුනි අර බෝධිසත්ව ගිරවයි ඒ ගිරවි දෙන්න අන්ධ වුණා. සාමාන්‍ය පින්වතුනි ඔය ගිරව් වගේ ඒ කුරුල්ලෝ ගොඩක් වයසට යනකොට එයාලගේ මුලින්ම සිද්ධ වෙන්නේ ඇස් දුර්වල වෙන එක. ඇයි වේගෙන් පියාඹනවනේ. පියාඹන නිසා එයාලගේ මුලින්ම ඇස් තමයි දුර්වල වෙන්නේ. ඇස් පෙනීම දුර්වල වෙලා ඒ ඇස් පෙනීම දුර්වලකම හේතුවෙන්ම ওই මොකෙක් හරි සතෙකුට ගොදුරු වෙලා ඉක්මනින් මැරිලා යනවා. එතකොට මේ මහා ගිරව් දෙන්නාගේම ඇස් දෙක අන්ධ වුණා. දැන් ගමන් යා ගන්න බෑ. ගොදුරු හොයා ගන්න බෑ. පුත්‍රයා තමයි තරුණයා නිසා අම්මා තාත්තා දෙන්නාට සියලු ආහාර පාන ලබා දෙන්නේ. ඉතින් මේ තරුණ ගිරවා හැම තැනම වනේ කරක් ගගහා ගොදුරු හොයා ගන්නවා. හවස් කාලේ වෙනකොට අම්මටයි තාත්තටයි මොනවද අරගෙන මෙයා ආයෙමත් ඒ වාසය කරන තැනට එනවා. දවසක් මෙයා මෙහෙම ඉගිලලා යනකොට එක උස ගහක් මුදුනකට ගිහිල්ලා ඒ ගහේ වැහුවා. වහලා මෙයා වටපිට බලනකොට මෙයාට පේනවා මුහුදෙන් සාමාන්‍ය මැද්දට වෙන්න මුහුද මැද්දට වෙන්න ගොඩබිමක් තියෙනවා දූපතක්. ඒ දූපත මොකක්ද කියලා බලන්න මේ ගිරවට හිතුණා. ගිරවා ජව සම්පන්නය අර මුහුදු තීරේ පහු කරගෙන එගිල්ලලා ගියා දූපතට. බැලින්නම් මේ දූපතේ අඹ පිරීලා රන් පාටින් ඉදිලා තියෙන මියුරු අඹ ඒක හැම තැනම තියෙනවා. මෙයා ඇති වෙනකල් අඹ රස බිව්වා. නමුත් ආගන්තුකයිනේ. මේ දූපත මොකද්ද දන්නේ කවුද ඉන්නේ කියලා දන්නේ අනතුරක් තියෙනවද දන්නේ. ටිකක් හදිස්සිය කලබලෙන් අඹ මේ කෑවේ මෙයා. අඹ කාලා අඹ ඉදුණු අඹවල අඹ රස බීලා අම්මටයි තාත්තටයි අඹ ටිකක් කඩාගෙන මෙයා ඉගිලලා ආවා. ඉගිලවිල් බෝධිසත්ව ගිරවාටයි ඒ ගිරවිටයි මේ අඹ දුන්නා. දැන් මේ බෝසත් ගිරවා මේ අඹ අනුභව කරනකොටම අඳුනගත්තා මේ නම් අසවල් දූපතේ අඹය. මොකද බෝසත් ගිරවා තරුණ කාලේ ඒ දූපත පැත්තේ ගිහිල්ලා තියෙනවා. මේ දූපත මොකද්ද කියලා බලන්න ගිහින් තියෙනවා. එතකොට තමන්ගේ පුත්‍රයා අනිවාර්යෙන් මේ දූපතෙන් තමයි මේ අඹේ අරන් ආවේ කියලා දැනගත්තා. දැනගෙන ඇහුවා පුත්‍රයා
මේ අඹේ රස අනුව නම් මට තේරෙන්නේ අර මුහුදෙන් එතර තියෙන අසවල් දූපතේ අඹ වගේ. ඒවා ඉදුනාම හරි රන්වන් පාටයි නොවේ කිව්වා. එතකොට ගිරා පුතා කියනවා හරියට හරි පියාණෙනි මං ওই අඹ ගිනාවේ එහෙන් තමයි. එතකොට බෝසත් ගිරව අවවාදයක් කළා. පුත්‍රයා. එහෙමනම් ඔබ දැන් මං මේ කියන අවවාදේ හොඳට හිතට අරගන්න ඕන. පුතේ ඔය දූපතට යන ගිරවුන්ට වැඩි ආයුෂ නැහැ. ඔය දූපතට ගිහිල්ලා අඹ රස අරගන්න ගිරවුන්ට පුතේ වැඩි ආයුෂයක් නැහැ. ඒ නිසා පුතේ මගේ අවවාදය අහලා ආයේ දූපත පැත්ත පළාත යන්න එපා. ඒ දූපතේ කොච්චර රහ අඹ තිබ්බක් කමන්නේ. ඒ අඹ වලට ආස කරන්න එපා. උඹේ පැත්තේවත් යන්න එපා පුතේ. අපි ඔය ලැබෙන දෙයකින් යැපෙලෙමු. රස අඹ නැතුවට කමක් නැහැ. මේ පැත්තේ තියෙන දෙයක් මොහොතෙන් එතරට යන්නේ නැතුව මේ පැත්තේ තියෙන දෙයක් අනුභව කරලා හිටින් කිව්වා. දැන් මොකද්ද? වැඩි හිටියාගේ අවවාදේ. නුවණැත්තාගේ අවවාදේ. අනුශාසනාව කරන්ට එපා කියලා යමක් කිව්වා. මේක කිව්වහම මේ ගිරා පුතා තමන්ගේ ජවය ගැන ආඩම්බරෙන් අරක ගණන් ගත්තේ නෑනේ. ගණන් ගත්තේ නෑ. හිතුවා අනේ ඔය තාත්තා දැන් දුර්වලයි. තාත්තලා නිකම් බය වෙනවා. සාමාන්‍යයෙන් තරුණ දූලා පුතාලා එහෙම හිතන්නේ නැද්ද? අම්මලා තාත්තලා අවවාද කරනකොට අනේ මේ අම්මලා තාත්තලාගේ හනු මිටි අදහස් ඔව්වා මේ කාලෙට හරියන්නේ. එහෙම හිතනවා. තාත්තලාට තේරෙනවද දැන් ලෝකේ? එහෙම හිතනවා. එහෙම හිතලා ඉතින් තමන්ගේ හිතු මනාපයට කටයුතු කරන්න ගිහිල්ලා ජීවිතේ හොඳ වෙනසිලි වනස ගන්නවා. අමතක වෙන දේ තමයි තාත්තා කෙනෙක් තරුණ උනේ උපන් හැටි නෙමෙයි. තරුණ වයස පහු කරගෙන ගිහිල්ලා තමයි ඒ තාත්තා වයසටපත් උනේ. තාත්තා වයසටපත් උනා කියලා කියන්නේ ඒ තාත්තගේ උපන් හැටි නෙමෙයි. අම්මලා වයසට ගියා කියලා කියන්නේ අම්මගේ උපන් හැටි නෙමෙයි. ඒ අම්මා තාත්තා දෙන්නත් තරුණ වයසක් පහු කරගෙන ගිහිල්ලා ජීවිතේ කණ්ඩ තියෙන ගුටිත් කාගෙන සෑහෙන ප්‍රශ්න වලට මුහුණක් දීගෙන ගිහිල්ලා තමයි එතන ඉන්නේ. තමන් පහු කරපු අවධියක් ගැන දන්න අම්මා තාත්තා දෙන්න තරුණ දුවකට පුතෙකුට අවවාද කරනවා. පුතේ පරිස්සම් වෙයන්. දුවේ පරිස්සම් වෙයන්. ඒ කියනකොට ඒ අවවාදේ ගණනකට ගන්න දරුවෝ රැකෙනවා. ගණන් ගන්නේ නැතුව අනේ මේ අම්මලාගේ යල්පැන ගියපු අදහස් තාත්තලාගේ යල්පැන ගියපු අදහස් කියලා හිතනා ඉන්නව නේද? එහෙම හිතලා කටයුතු කරාම පිංගුතුනේ ජීවිතේ හප්ප ගන්නවා හප්ප ගැනින්නේ ආයේ සමහරවිට පිළියම් කරන්න බැරි විදිහේ අනතුරු සමහර ඒවා. ඒකයි. සාමාන්‍යයෙන් දෙමව්පියෙකුගේ සාමාන්‍යයෙන් ගුරුවරයෙකුගේ අවවාදයක් ඉක්මවා යන්න ගියත් සෑහෙන අනතුරු සිද්ධ වෙනවා. එහෙව් එකේ බුදු කෙනෙක්ගේ අනුශාසනාවක් රහතුන්ගේ අනුශාසනාවක් ඉක්ම ගියොත් නම් පිංගුතුනේ කොයිතරම් හානියක් මේ ජීවිතේට වෙයිද? අම්මා තාත්තා කියලා කියන්නේ සියල්ල දන්න අය නෙමෙයි. ගුරුවරු කියලා කියන්නේ සියල්ල දන්න අය නෙමෙයි. සියල්ල නොදන්නා අයගේ අවවාද ඉක්ම ගිහිල්ලත් ජීවිතේට වරදිනවා නම් සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාද ඉක්ම ගියොත් ලොකු අනතුරක් ලොකු විනාශයක් ජීවිතේට සිද්ධ වෙනවා. දැන් ගිරව අවවාද ඉක්මවා ගියා. දැන් මෙච්චර මේ අවවාදයක් දීලා තියෙද්දිත් මේ ගිරවා ආයෙමත් ඒ දූපතටම ගියා. ගිහිල්ලා එහි ඕනෑමටත් වඩා අඹ රස බිව්වයි. හේතුව දැන් මෙයා දන්නවා ඒ දූපතේ අනතුරක් නැහැ. හොද්දට අඹ ඉදිලා තිබුණා. අඹ රස බිව්වා. පීලා මව්පියන් වෙනුවෙමුත් ටිකක් ලොකු අඹයක් තුඩින් දැහැගත්තා. දැන් මුහුදට උඩින් වේගෙන් පියාඹගෙන එනවා. පියාඹගෙන එනකොට අඹ රස බීලා ඒ මතේ තියෙනවා. ඇඟ බර වැඩි මගක් පියාඹගෙන එනකොටම නිින්ද ගියා. බලන්න මේ කුරුල්ලන්ට එහෙම ඒවත් වෙනවා. මේක මෙයා පියාඹගෙන එනකොට අහසේ නිින්ද ගියා. නිින්ද යනකොට හොට ඇරුණා. හොට ඇරලා අඹේ අත ඇරුණා. දැන් අඹේ මුහුදේ මුහුදට වැටිච්ච අඹ ගෙඩිය ගන්නම් කියලා මේ කුරුල්ලා අර නිදිමර ගාතෙම
පහලට ආව. ඇවිල්ලා අඹේ උස්සලා ගන්න ලැහැත් වෙනකොටම ලොකු මාළුවෙක් ගිරව වැල්ලුවා. එයා එහෙම මුහුදේම ගොදුරක් බවට පත් වුණා. ඉතින් බෝධිසත්වයෝ තමන්ගේ පුත්‍රයා එනකල් කියලා එදා බලාගෙන හිටියා. සාමාන්‍යයෙන් රාත්‍රී සද්ද බද්ද වලින් තේරෙනවනේ දැන් කළුවර වැටුණා කියලා. දැස පේන්නේ නැති බෝධිසත්වයෝ තේරුම් ගත්තා එහෙනම් මගේ පුතාගේ ගමන ඉවරයි. ආයෙන්නේ නෑ. එපා කිව් දූපතට ගිහිල්ලා මුහුදේ වැටිලා මැරෙන්න ඇති කියලා තේරුම් ගත්තා. අනේ ඊට පස්සේ අර බෝසත් ගිරවටයි ඒ ගිරවිටයි උපස්ථාන කරන්න කවුරුන් නැතුව ගියා. පුතා මැරුණානේ. ඊටාම ටික කාලෙකින් ඒ දෙන්න තාමතේ වේලිලා මැරිලා ගියා කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත විස්තර කළේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම. තම බොජුනේ ගත යුතු වූ පමණ හොඳින් දැන ඒ ගිරවා සිටිය තාක් එගුණෙහි රැඳෙමින් කොතරම් දුර ඉගිල ගියත් අනතුරු නැත වෙන ඊතා හොඳින් කරගත්තා මව්පිය උවටෙන. බලන්න ජීවිතේට අරුබුදයක් නොයන තැනට පය නොගහන තාක් ඒ ගිරව හොඳට හිටියා. ඒ ගිරවා සම්බන්ධයෙන් කිසිම අඩුවක් කියන්න නැහැ. යම් දවසක පටන් පමණ නොදැන කෑමගෙන බිව්වද අඹ රස උහුලා ගන්නට බැරි වෙන එනිසා ඉගිලෙනු නොහැකිව මුහුදේ වැටෙමින මැරුණා ගිරවා කෑමේ පමණක් නොම දැන. පින්වතුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ගිරවා මැරෙන්න හේතුව ඒ ගිරවා අර දූපතේදී මත් වෙනකල් අඹ කාපු එකයි කියලා. ඒක තමයි මැරෙන්න මූලික හේතුව උනේ. හැබැයි මැරෙන්න හේතුවේ මුල හොයාගෙන යනකොට ඒ මුල තියෙන්නේ අවවාදයට අකීකරු වීමයි. එතෙන් තරුණ දරුවෝ විනෝදචාරිකා යනකොට තාත්තා වෙනම කතා කරනවා පුතේ උඹ ගියාට කමන්නේ වැව් තියෙනේ වගේ නාන්න එහෙම නැහැ. මේ කාලේ අනතුරුදායකයි නාන්න එහෙම නැහැ කියලා ඔන්න අවවාදයක් කරනවා. අවවාද කරාම එතෙන් දරුවෝ ඒක ගණන් ගන්න යන්නේ තාත්තලාගේ බොල් අදහස්. ඔන්න යනවා. ගිහිල්ලා මෙයාම යෝජනාවක් ගේනවා අනිත් යාළුවන්ට මේ වැවක නාමුද බැහැලා නානවා. බැහැලා නාද්දි ගිලිලා මැරෙනවා. මැරුණාට පස්සේ පිරිසත් කතා වෙනවා ඒ තැන හරි ජඹුරයි. ඔතන හරියට බිලි ගන්නවා. ඔතන හරියට අනතුරු තියෙන තැන. ඔතන මේ විදිහට මැරුණා කියලා සෑහෙන කතන්දර කතා වෙනවා. මාධ්‍යෙත් පෙන්නනවා. හැමෝටම ඒකේ මුල අමතක වෙනවා. ඒකේ තියෙන්නේ ගඟේ ගිලිලා මැරෙන්න හේතු බහුත වෙච්ච කාරණේ වෙන මොකුත් නෙමෙයි. අවවාදී ඉක්මවා යාම. අවවාදයේ තුල හිටියානම් වැව් තිබ්බා කියලා වැවට ඇදලා අරගෙන ගිල්ලන්නේ. වැවක් අයිනින් අපි ඇවිදගෙන ගියා කියලා නිකන් වැව මෙහිම අපිව ඇදලා අරගෙන ගිල්ලලා මරන්නේ. අනතුරුදායක තැනට යන්නේ අවවාදය නොපිළිගැනීම නිසා. ඇතැම් වෙලාවට බෝඩ් ගහලම තියෙනවනේ මේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් කටයුතු කරන අය බෝඩ් ගහලා තියෙනවා මේ තැන ගිලෙනවා. ජඹුරයි දියනෑමෙන් වලකින්න එතෙන්ටම පයින්නවා. එතන පැල්ල මැරෙන්නේ නැද්ද? එහෙම තියෙනවා. ඊළඟට බලන්න වාහන පැදවීම විශේෂයෙන් බයික් ගත්තාම බයික් වල හැපි දැන් හරියට තරුණ තරුණියෝ මැරෙනවනේ. එක්ක මිය යනවා එක්ක වහා දරුණු මේ ඛේදවාචක වලට මුහුණ දෙනවා ජීවිතෙන් වන්දි ගෙවනවා සමහරවිට තරුණ වයසේම අබ්බගාතිය බවට පත් වෙනවා. ඇයි මේ අවවාද අනුශාසනාවන්ට කීකරු නොවීමේ ගණන් නොගැනීමේ ශාපය. අවවාදයක් අනුශාසනාවක් ගණන් නොගැනීම නිසා ඒ ජීවිතයට සිද්ධ වෙන හානිය අපිට විද්‍යමානයි පින්වතුනි. මේ පේන්න තියෙන දේවල් මම මේ කියන්නේ. අපිට මේ ජීවිතේ පේන්න තියෙනව නේද ওই ටික? ওই ටික හොඳට පේන්න තියෙන දේවල්. බුදුරජාන් වහන්සේ වදාලා එනිසා මෙය පාඩමකට හොඳින් හිතටගෙන ගත යුත්තේ ආහාරය නුවණින් දැනගෙන වැටති අපායේ ලොල් වී වැඩිපුර කෑමෙන පමණට ගත් විට බොජුනත් නැත අනතුර වෙන. අවවාදයට අනුශාසනාවට කීකරු වීම ගැන මෙහෙම තේරුම් ගන්න. අවවාදයට අකීකරු වුණොත් කන කෑමත් ඇති නැහෙන්ට.
අවවාදයට කීකරු වුණා නම් ඒ කීකරුව කන කෑමෙන් පෝෂණය ලැබෙනවා. කීකරු වෙලා කන කෑමෙන් පෝෂණය ලැබෙන්නේය. අකීකරු වෙලා කාලා ඒක කෑමෙන්ම මැරෙන්නේය. ඒකනේ වින්තුනේ මේ ජීවිත කතාවේ අපිට අපේ ජීවිතේ හදාගත යුතු ප්‍රධාන දෙයක් විදිහට මම කිව්වේ. ගුණවන්තයාගේ වැඩිහිටියාගේ අවවාදයට අනුශාසනාවට කීකරු වීම. ඒක අපිට ගොඩාක් කල් යහපත පිණිස පවතිනවා. ඔය ලංකාවේ සිද්ධියක් තියෙනවා. ඒක ආචාර්යන් වහන්සේ නමක්, උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ නම ළඟ පොඩි නමක් මහාන වුණා. මේ පොඩි නම අනුපිළිවෙලින් අවුරුදු 16 වගේ වයසට පත් වෙනකොට හරි කීකරුයි. හරි උවමනාවෙන් බණ භාවනා කරනවා. ආචාර්යන් වහන්සේට හරි සතුටුයි. දවසක් ආචාර්යන් වහන්සේ තමන් වහන්සේගේ උපරිම කරුණාවෙන් තමන්ගේ සිසු දරුවා ගැන නුවණින් බැලුවා. එතකොට මේ රහතන් වහන්සේට සිසු දරුවාට අනතුරක් වෙන තැනක් පෙවුණා. ඒ ස්ත්‍රියවකගේ. ඒ ස්ත්‍රිය ඉන්නේ ඒ ගමේම එක වීදියක. එතකොට ආචාර්යන් වහන්සේ කතා කළා තමන්ගේ ශිෂ්‍යයාට. කතා කළා කිව්වා පුතේ පිණ්ඩපාතේ වඩිනකොට අසවල් වීදිය හැර අනිත් ඕන වීදියක පිණ්ඩපාත වැඩියට කමන්නේ. අසවල් වීදියට නම් එළඹෙන්නවත් එපා කිව්වා. අනතුරු තියෙන්නේ ඒ වීදියේ. ඒ අනතුරු තියෙන වීදියට නම් එළඹෙන්නවත් එපා කිව්වා. ඉතින් මේ ශිෂ්‍ය නම එහෙමයි කියලා පිළිගත්තා. හැබැයි ඒක වචනයක් විතරයි. ගණන් ගත්තේ නෑ. පිණ්ඩපාතේ වඩින්න ලැහැත් වෙනකොට අර වීදිය පෙනෙද්දී නිකන් හිත කියනවා මේ වීදියේම වැඩපන් කියලා. ආචාර්යන් වහන්සේගේ වචනේ ඉක්මවා යන්නටම කියලා කියනවා. ඒ වීදියේම වැඩම කළානේ. ඒ වීදියේ වැඩම කරනකොට එක ගෙදරක ලස්සන ගෑනු ළමයෙක් හිටියා. ඒ ගෑනු ළමයාත් අවුරුදු 16යි. මේ තරුණ භික්ෂුන් වහන්සේ දැක්කහම ඒ ගෑනු ළමයා දානි පූජා කළා. දානි පූජා කරලා මේ භික්ෂුන් වහන්සේ පිටත් වෙලා වඩිනවා. මේ භික්ෂුන් වහන්සේ වඩිනකොට අර ගෑනු ළමයා ගේ ඇතුළට දුවගෙන ගිහිල්ලා ඇඳේ පෙරළුණා. ඇඳේ පෙරලා දැන් අඬනවා එක එක. අම්මට තාත්තට ඉන්න එකම දුව. අම්මයි තාත්තයි ඔළුව අත ගහලා ඇහුවා ඇයි පුතේ? කිව්වා අර වැඩපු ස්වාමීන් වහන්සේම මට ඕන. වෙන කවුරුත් එපා කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ නැත්තම් මං නොකා මැරෙනවා. හරි දඩබ්බර කියලා. එහෙම කිව්වා. එතකොට අම්මලා තාත්තට දැන් කරගන්න දෙයක් නැහැ. සැපට හැදිච්ච ගෑනු ළමෙක්. ඒ නිසා එයා අහන්නේ නැහැ කියන එක. අම්මයි තාත්තයි දෙන්න ඇඳ පැනදගෙන අර ස්වාමීන් වහන්සේ හොයාගෙන ඒ ස්වාමීන් වහන්සේගේ විහාරයට ගියා. ගිහින් කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේට මතකද? අසවල් ගෙදරදී කහපාට ගවුමක් ඇඳගත්තු ගෑනු ළමෙක් ඔබ වහන්සේට පිණ්ඩපාතේ පූජා කළා. මතකයි කිව්වා. අනේ ස්වාමීනි ඒ ගෑනු ළමයා අපේ දුව. එයාට ඔබ වහන්සේ ගැන හිතක් ඇති වෙලා. අනේ ස්වාමීනි අපට අනුකම්පා කරන්න අපට ඉන්න එකම දුව. ඔබ වහන්සේට අපි සන්තක සියලු දේපල අයිති. අනේ සිවුරු ඇරලා අපේ දුව විවාහ කරගන්නකෝ කිව්වා. බලන්න ගුරුවරයාගේ අවවාදය ඉක්මවා ගියා මොහොතක්. ඉක්මවා ගියපු ගමන් අර්බුදේ පටන් ගන්නවා. අර්බුදේ එනවා ගානට. අර්බුදේ ඇඳ පැලඳගෙන ඉන්නේ. හොයාගෙන එනවා අර්බුදේ. මේ භික්ෂුන් වහන්සේට නමුත් ගුරුවරයාගේ අවවාද අනුශාසනා හිතේ තිබ්බ නිසා කල්පනා කළා නෑ මම පැවිද්දමයි කරන්නේ. මට ගිහි ජීවිතයක් එපා. දැඩිව හිටියා. අර අම්මයි තාත්තයි දවස් 7ක් තිස්සේ නිතර එනවා හම්බ වෙන්න. කොච්චර කරත් මේ භික්ෂුවගේ හිත වෙනස් කරන්න බැරි වුණා. අර ගෑනු ළමයිගේ හිත වෙනස් කරන්න බැරි වුණා. ඒ කෙල්ල කන්නේ නැතුව මැරුණා. මේ භික්ෂුව ගැන හූල අඬ ඉඳලා කන්නේ නැතුව අන්තිමේ ලෙඩ වුණා. ගොඩ මේ ගන්න බැරි වුණා. එහෙම මැරලා ගියා. මැරුණාට පස්සේ අද කාලේ වගේ නෙවෙයි පින්වතුනි. ඒ කාලේ මිනි අරගෙන ගිහිල්ලා ඔය සොහනේ කොහෙට හරි දානවා. වල දාන ක්‍රමයක් තිබිලා නැහැ. ඉතින් මේ තරුණ ගෑනු ළමයාගේ මිනිය සොහොන්ට ගිහින් දැම්මා. ඔය සිද්ධිය සිද්ධ වෙලා සාමාන්‍යයෙන් අවුරුද්දක් හමාරක් ගත වෙන්න ඇති. මේ භික්ෂුන් වහන්සේ ඔක ඔක්කොම අමතක කළා.
අමතක කරලා භාවනා කරන්නට කියලා දවසක් සොහන පැත්තට යනවා. සොහන පැත්තට යනකොට මේන් අර කහපාට ගවුමී කෑල්ලක් ගහක රැඳිලා තියෙනවා. ගවුම දැක්ක ගමන් ඇදින ගත්තා. අර ගවුම් කෑල්ල මෙහෙම අතින් අල්ලගෙන ගවුම් කෑල්ල ළඟ තියාගෙන අඬන්න පටන් ගත්තනේ. අයියෝ මට ආදරේ කරලා මාව පතාගෙන කන්නේ නැතුව ඉඳලා මං වෙනුවෙන් මැරුණා ගෑනු කෙනෙක්. අයියෝ මට මේ ලෝකේ එච්චර ආදරය කරපු කෙනාට මට ආදරේ දෙන්න බැරි වුණා කියලා එතන මේ සොහනේ මහා හඬින් අඬන්න ගත්තා. අඬලා ඒකෙන්ම හිත එකලස් කරගන්න බැරුව ඒ භික්ෂුවත් සිවුරු ඇරියා. බලන්න අවවාදයට අකීකරු වීමක තරම. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල භාග්‍යතුන් වහන්සේ ඒ නිසා වදාලා මේ සසුනේ අවවාද අනුශාසනා නොකිරීමක් ඇද්ද? අවවාද අනුශාසනා නොලබන්නා මැරුණා වෙනිය. එයා මැරිලා. බුදුරජාණන් වහන්සේ ඔය අවවාද කළේ ඒ කාලේ හිටපු කේසි කියලා කෙනෙකුට. කේසි කියලා කියන්නේ පින්වතුනි ඒ කාලේ මිනිස්සු අතරේ හරි ප්‍රසිද්ධයි. අස්ස ධම්ම සාරති. අස්සයෝ দমনය කරන්නට හරි දක්ෂයා. එහෙම ප්‍රසිද්ධයි. ඒ කේසිලාගේ කුලයේ සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ අස්පයන්ව দমনය කරන එක. අස්සයාව හීලයි කරනවා. හීලයි කරලා අස්සයෝ විකුණනවා. රජවරුන්ට, සිටුවරුන්ට, සල්ලි තියෙන මිනිස්සුන්ට අස්පයන්ව විකුණනවා හොඳට හීලයි කරලා. සාමාන්‍යයෙන් අස්පයෝ හීලයි කරනවා කියන එක හැමෝටම කරන්න බෑනේ. කේසිලා මේකට හරි දක්ෂයි. බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න ආවම භාග්‍යතුන් වහන්සේ අහනවා කේසිගෙන් කේසි කොහොමද දැන් ඔය කැලෙන් අස්පය අල්ලගත්තට පස්සේ ඔය අස්පයව দমনය කරන්නේ? ස්වාමීනි අපි අස්පයව দমনය කරන්න මුලින්ම පාවිච්චි කරන්නේ මෘදු ශිල්පේ. ඒ මෘදු ක්‍රමයට ස්වාමීනි අස්පයව দমনය කරන්න අපි උත්සාහ කරද්දී ඇතෙන් අස්පය ස්වාමීනි দমনය වෙනවා කිව්වා. හොඳයි කේසි මෘදු ක්‍රමයට দমনය වුණේ නැත්තම් ස්වාමීනි එතකොට නම් ඉතින් අපි පරුස ක්‍රමේ පාවිච්චි කරනවා. ඒ පරුස ක්‍රමේ ටිකක් අමාරුයි ස්වාමීනි. කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැතුව පොඩ්ඩක් තරවටු කරලා තියෙනවා. එතකොට ඉතින් ස්වාමීනි দমনය වෙනවා කිව්වා. කේසි පරුස ක්‍රමයටත් দমনය වුනේ නැත්තම් ස්වාමීනි අපි දෙකම කලවම් කරලා කරනවා මෘදු පරුස දෙකම. එතකොට උන් দমনය වෙනවා කිව්වා. කේසි ඔය ක්‍රම තුනටම দমনය වුනේ නැත්තම් එතකොට කේසි කියනවා ස්වාමීනි ඔය තුනටම দমনය වෙච්චි නැති අස්පයාව නම් ස්වාමීනි අපි ආයේ කැලේට එකතු කරන් ගිහිල්ලා මරනවා. අපි මේ අස්සයෝ দমনය කරන කුලයට නිගාවක් වෙන්න එපා කියලා ස්වාමීනි අපි ඒ අස්සයව මරනවා. දැන් ඇයි අස්සේ පණ පිටින් එතුනොත් මොකද වෙන්නේ? කේසීලාගේ කුලයට අහවල් අස්පයා দমনය කරගන්න බැරුව ගියා කියලා නිකන් නින්දාවක් හැදෙනවනේ. দমনය වෙච්ච නැති එකව මරනවා කිව්වා. ඉතින් ඒක තිබිලා තියෙන ක්‍රමය ඒ කාලේ. එතකොට බුදුරජාණන් වහන්සේ ওই කරුණ ටික අහලා නිහඬ වුණා. එතකොට කේසි අහනවා ස්වාමීනි ඔය අශ්වයා দমনය කිරීම කියන එක ස්වාමීනි මම එච්චර අමාරු දෙයක් විදිහට හිතන්නේ. මොකද ස්වාමීනි අපි කැලෙන් අශ්වයාව අල්ලගත්තාට පස්සේ ඔය අශ්වයා අපේ නවාතැන් පොළවල් වලට එකතු කරගෙන එනකොටම ඌ මොන જાතියද කියලා පෙන්නනවා. මොකද ස්වාමීනි අශ්වයාගේ හිතේ එකයි එළියට පෙන්නන එකයි කියලා දෙකක් නැහැ. ඌ ස්වාමීනි උගේ ස්වභාවය ප්‍රකට කරනවා. එතකොට අපිට හරිය ලේසි. ඒ වුණාට ස්වාමීනි මිනිස්සු ස්වාමීනි හිත ඇතුලේ එකක් තියාගෙන කටින් එකක් කියලා කරන්නේ වෙන එකක්. එතකොට බලන්න ගියාම කේසි කියලා කියන්නේ අස්වැයන්ව අඳුන ගන්න විතරක් නෙවෙයි මිනිස්සුන්වත් හොඳට අඳුන ගන්න දක්ෂයෙක්. කේසි කියනවා ස්වාමීනි මිනිස්සු හිත ඇතුලේ එකක් හිතනවා. හිතන එක නෙමෙයි කියන්නේ. කියන එක නෙමෙයි කරන්නේ. එහෙම මිනිස්සු ස්වාමීනි ඔබ වහන්සේ দমনය කරන්න දක්ෂයි. ඔබ වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නොහික්මුණු පුරුෂයන්ව නොහික්මුණු මිනිස්සුන්ව ඔබ වහන්සේ මොන ශිල්පකින්ද দমনය කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා කේසි ඔබ වගේමයි. මමත් මේ පුරුෂයාව দমনය කරන්න මුලින්ම පාවිච්චි කරන්නේ මෘදු ක්‍රමය. මෘදු ක්‍රමය කියලා කියන්නේ මොකද්ද කේසි? මම කියලා දෙනවා මේවා කුසල්. මේවා පිං.
මේක යහපත, මේක සුචරිතය, මේක කරන්ට සැප උපදිනවා. මේක කරන කෙනාට දෙව්ලොවේ උපදින්න පුළුවන්කම ලැබෙනවා. මේක කරන කෙනාට මාර්ගඵල උපදින්න ලැබෙනවා. මේක කරන කෙනාට සසරින් නිදහස් වෙන්න ලැබෙනවා කියලා මෙහිම අවවාද කරනවා. මේක තමයි කේසි මෘදු ක්‍රමය. ඇතෙමික් මෘදු ක්‍රමයේදී দমনය වෙනවා කිව්වා. එතකොට කේසි අහනවා ස්වාමීනි මෘදු ක්‍රමයට කෙනෙක් দমনය වුනේ නැත්තම් කේසි එතකොට මම මේ দমনය නොවුණු පුරුෂයා වෙනුවෙන් පරුස ක්‍රමයේ පාවිච්චි කරනවා. පරුස ක්‍රමය කියලා කියන්නේ කේසි මම ඔහුට කියා දෙනවා මේවා අකුසල්. මේවා පව්. මේක දුෂ්චරිතේ. මේක අයහපත. මේක අධර්මේ. මේක කරන්න එපා. නිරේ උපදී. නිරේ ඉපදිලා මහා දුක් විඳින්න සිද්ධ වෙයි. සංසාර ගමනේ කටුක කරකස වේදනා විඳින්න වෙයි. ඒ නිසා මේක කරන්න එපා. මම එහෙම අවවාද කරනවා. ඒක තමයි පරුස ක්‍රමය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් මෘදු විදියට দমনය කරනකොටත් පරුස විදියට দমনය කරනකොටත් කෙනෙක් দমনය වුනේ නැත්තම් මොකද කරන්නේ? කේසි එතකොට මම ඒ පුරුෂයාට මෘදු පරුස කියන දෙකම යොදවනවා. ඔහුට පින ගැනත් කියලා දෙනවා, පව ගැනත් කියලා දෙනවා. කුසල් ගැනත් කියලා දෙනවා, අකුසල් ගැනත් කියලා දෙනවා. යහපත ගැනත් අයහපත ගැනත් කියලා දෙනවා. සුචරිතය ගැනත් දුෂ්චරිතය ගැනත් කියලා දෙනවා. මේ දෙව්ලොවේ උපන්නම කොච්චර සැප තියෙනවද? ජීවිතේ මාර්ගඵල අවබෝධයකට පත් වුණාම කොච්චර සැප තියෙනවද කියලා සැප ගැනත් කියලා දෙනවා. වරද්ද ගත්තොත් කොච්චර දුක් තියෙනවද කියලා දුක ගැනත් කියලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් කේසි අහනවා ස්වාමීනි ওই විදිහට ශාස්ත්‍රුන් වහන්සේ මෘදු පරුස කියන ක්‍රමවේද ඔස්සේ দমনය කරන්න මහන්සි ගනිද්දී ස්වාමීනි හැමෝම দমনය වෙනවද? නෑ කේසි හැමෝම দমনය වෙන්නේ නැහැ කිව්වා. ඉතින් ස්වාමීනි দমনය නොවන කෙනාට ශාස්ත්‍රුන් වහන්සේ මොකද්ද කරන්නේ? කේසි මමත් ඔහුව මරලා දානවා. দমනය නොවුනොත් එහෙම দমনය නොවෙච්ච කෙනාව මරලා දානවා කිව්වා. දැන් බලන්න මේ වචනේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වදාලා. ඒ විදිහට වදාරනකොට කේසි කියලා කියන්නේ කොච්චර වැදගත් මිනිස්සෙක්ද කියන්නේ. කේසි මේ මොහොතේ මෙහුවා ස්වාමීනි ශාස්ත්‍රුන් වහන්සේ විසින් මේ මරලා දානවා කියලා අදහස් කළේ මොකද්ද? බලන්න ඒක ඇහුවේ නැත්තම් ඒක ඇහුවේ නැත්තම් බුදුරජාණන් වහන්සේත් මිනි මරණෝ කියලා ওই වචනේ හැමතැනම පතුරවන්නේ නැද්ද? ඔය බාගෙට අහගන්න අය අදට නාඩගම් නටනවා පේන්නේ අපිට. බාගෙට වචනයක් අහගන්නවා. අහගත්ත වචනේ ඔය සමාජ මාධ්‍ය වල එහෙම දාලා හරියට ඒ වචන කෑල්ලට නින්දා අපහාස කරනවනේ. ඒකටම රැල්ලක් හැදෙනවා. හරියට වචනේ අහගන්නේ විස්තර වශයෙන් තේරුම් අරගන්නේ. මරලා දානවා කියලා කියපු එක අල්ලගත්තා නම් කේසි වැරදියට. කේසිත් ඔය අද සමාජ මාධ්‍ය වල වැඩිපුර ඉන්න ඒ මේ මෝඩ පහේ ඈයෝ වගේ කෙනෙක් වුණා නම් හරි එකක් ඒ කාලේ බලා ගන්න තිබුණා. හරි විජ්ජුම්බරය. එතකොට කේසි ඒ වෙලේම ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මරණවා කියලා අදහස් කළේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ කේසි මම ඔහුට අවවාද අනුශාසනා නොකර ඉන්නවා. අවවාද කරන්නේ මඟ පෙන්වන්නේ අනුශාසනා කරන්නේ. අවවාද අනුශාසනා නොකිරීමක් ඇද්ද කේසි? එය මේ බුදු සසුනේ මරණයයි කිව්වා. යම් මේ අවවාද අනුශාසනා නොලැබීමක් ඇද්ද මේ බුදු සසුන තුල එය මරණයයි. එතකොට කේසි කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් ලැබෙන සොඳුරු අවවාද යමෙකුට නොලැබේ නම් ගුණවත් සංඝයාගෙන් ලැබෙන අවවාද අනුශාසනා යමෙකුට නොලැබේ නම් ස්වාමීනි මරුණාම තමයි කිව්වා. එතකොට බලන්න පින්වතුනි අපේ මේ ජීවිත මරුණා වගේ වෙනවා අවවාද අනුශාසනාව කියන එකට අපි කීකරුනේ නැත්නම් අපිට මේ බුද්ධ ශාසනයක් පවතින කාලේ බුදු කෙනෙකුගේ අවවාද අනුශාසනා අපිට අහන්න ලැබිලා තියෙන්නේ. ඒක ගණනකට නොගෙන ඉන්න එපා. භාග්‍යතුන් වහන්සේ නිතර වදාලා නිතර දේශනා කළා අපිට කුසල් කරගන්න කියලා, පින කරගන්න කිව්වා. යහපත එකතු කරගන්න කිව්වා. Tamanට පුළුවන් විදිහට කල්යාණ දේ කරන්න කිව්වා.
මේක පිංගුතුනි හොඳට හිතේ රඳව ගන්න. බුදුරජාන් වහන්සේ මේ ජීවිතේම අවබෝධ කරලා වදාළේ සබ්බේ සත්තා මරිස්සන්ති. මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වෙකුම මැරෙනවා. මරණං තං හි ජීවිතං. මේ ජීවිතේ තියෙන්නේ මරණිතෙක් විතරයි. යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලූපගා. මැරුණාට පස්සේ එක එක්කෙනා තමන්ගේ පින පවට අනුව යනවා. නිරයං පාප කම්මන්තා. පව් කරගත් අය නිරේ යනවා. පුඤ්ඤ කම්මාච සුග්ගති. පින් කරපු තැනැත්තු සුගතිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ අවවාද කළා. තස්මා කරෙය්‍ය කල්යාණ. ඒ නිසා ජීවත් වෙන කාලේ හොඳ දේවල් කරගන්න, පින් කරන්න, කුසල් කරන්න, යහපත කරගන්න, තමන්ගේ ජීවිතේ ධර්මයේ හැසිරෙන්න, යොතුකම් වගකින් ඉෂ්ට කරන්න, යහපත කරන්න, කල්යාණ උදේ කරන්න. නිචයන් සම්පරායිකං පරලොවදී රැකවරණ පිණිස තියෙන දෙයක්ම කරගන්න. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං. පරලොවදී මේ සත්‍යයට සැප පිණිස පවතින්නේ තමා රැස් කරගන්නා ලද පිනයි. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට තමයි යටිපිට අවවාද අනුශාසනා කළේ. ඉතින් හොඳට මේ සුඛ ජාතකී අවවාද අනුශාසනා අපි හිතී දරාගෙන අපේ ජීවිතේට මේ ධර්මය පුරුදු කරගන්න උත්සුක වෙමු. බලන්න පින්වතුනි මේ ධර්ම දේශනාව භික්ෂුන් වහන්සේලාට කොච්චර ප්‍රයෝජනවත් වුණාද කියන්නේ. බුදුරජාණන් වහන්සේ සුඛ ජාතකයේ දේශනා කරලා අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වදාරද්දී ඒ දේශනාව අසා සිටි භික්ෂුන් වහන්සේලා පිළිවෙලින් සියලු මාර්ගඵලයන්ටපත් වුණා. ඇතැමෙක් සෝවාන් වුණා, ඇතැම් භික්ෂුන් සකදාගාමි වුණා, ඇතැම් භික්ෂුන් අනාගාමි වුණා. බොහෝ භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා බවටම පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා අධික ලෙස ආහාර ගැනීමෙන් අකාලේ මිය ගියපු ඒ ගිරා පුත්‍රයාව හිටියේ මෙදාත් ඔය අකාලේ මිය ගියපු භික්ෂුවමයි. එදා ගිරා රජුව සිටියේ බෝධිසත්වයෝ වන මමයි කියලා මේ ජාතක පුවත බුදුරජාණන් වහන්සේ අවසන් කළේ. ඉතින් අපටත් මේ උතුම් ධර්මය හොඳට සිත්හි දරාගෙන අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනාවලට හොඳට කීකරු වෙන්න ලැබේවා. ඊළඟට අපට වැඩි හිටියෝ කරන අවවාද අනුශාසනාවලට හොඳට කීකරු වෙන්න ලැබේවා. නුවණැත්තෝ කරන අවවාද අනුශාසනාවලට හොඳට කීකරු වෙන්න ලැබේවා. අපට කීකරු වීම වැඩිහිටි ඔවදනට, ගුරු ඔවදනට, ශාස්ත්‍රුන් වහන්සේගේ ඔවදනට ඇහුම්කන් දීම කියන ගුණය ඇති කරගන්න අපට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව අද මේ දේශනාවෙන් ජනිත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයෝ අද දවසේ 74 වෙනි ජන්මදිනයේ යෙදුන පින්වත් ඥානතිලක වික්‍රමසිංහ පියාණන්ට අනුමෝදන් වෙත්වා. පියාණන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ ගෞතම සාසනය තුල උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්න පියාණන් හට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදානු, සතර වරන් දෙවිවරු, සෙම්පති දෙවිවරු, අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දෙව් සැපින් වැඩිත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාදයත් රැකවරණයත් අප හැම දිනාට නොඅඩුව සලසත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයෝ අංක 165 ඒ මැණික් කඩවර කෑගල්ල යන ලිපිනේ පදිංචි මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙන 74 වෙනි ජන්මදිනයේ යෙදුණු ඒ පින්වත් ඥානතිලක වික්‍රමසිංහ පියාණන්ට අනුමෝදන් වෙලා පියාණන්ට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවය සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු, සෙත් ප්‍රාර්ථනා සිදු කරමු. අද ධර්ම දාන සිදු කරපු සදහැවත් පින්වතුන්ලගේ නමින් මියගිය සියලුම ඥාති සමූහයා මේ පින අනුමෝදන්ව
ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. විශේෂයෙන් රැස් කළ පින චන්ද්‍රානී හතුරුසිංහ මෑණියන්ට අනුමෝදන් වෙත්වා. මෑණියන් නිදුක් නිරෝග සුව ලබත්වා. අනුරාධා නැගණියට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව ලබත්වා. ජීවිතේ කරන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ වගේම විජේරත්න රාජනායක අප්පච්චිට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. වසන්තා වීරසිංහ අම්මාට පින් අනුමෝදන් වෙත්වා. සහෝදර සහෝදරියෝද පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. අසනීප තත්වයෙන් පසු වෙන පින්වත් ලොකුමැණිකේ නිශ්ශංක අත්තම්මාටත් ඒ වගේම ඔවිඳු මෙත්සර පුතාටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සම්පන්නිය සැලසේවා කියලා අපි සෙත් පතනවා. ඉතින් අද ධර්ම දාන සිදු කරපු මේ වෙනකොට විදේශගතව සිටින පින්වත් අමිල වික්‍රමසිංහ මහත්මයාටත් තක්සිලා රාජනායක මහත්මියටත් ඒ පවුලේ සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ඒ වගේම පින්වතුන්ලා බලාපොරොත්තු වෙන විදිහට පින්වත් සේන කරසිංහාරච්චි පියාණන් හටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සියලු සෙත සැලසේවා. පින්වතුන්ලා හැමදෙනා ජීවිතේ කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. පවුලේ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. විශේෂයෙන් විදේශගත වී ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසille ගත කරන්නට පින්වතුන්ලාට වාසනාව ලැබෙත්වා. සියලු දෙනාගේ ජීවිතවලට පෙනෙන නොපෙනෙන බාධා ආදී වෙත්නම් සියල්ල දුර වෙලා තවදුරටත් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ පින් කරගෙන සුවසේ ගුණදහම් දියුණු කරගෙන සුවසේම ජීවිතය ගත කරන්නට ලැබේවා. ජීවිතයට යහපත කියා දෙන උතුමන්ම නිතර නිතර ඇසුරු කරන්නට ලැබේවා. අද ධර්ම දාන සිදු කළ ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැමටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වතුන්ලා හැමට ගෞතම සසුනේම ධර්ම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.